Hello everybody, I am Nimal Prematunga from Hero English Educational Academy. Even today I am going to teach you something very special to improve your English knowledge. Not only writing, but also speaking. This lesson is especially for those students who are participating for our special spoken English classes. Because some of our students ask me whether I'm showing some valuable video clips for them to continue with. So let's get into our lesson. හොඳයි. අද දවසේ අපි සූදානම් වෙන්නේ අපේ ඉංග්‍රීසි කතා කරන පන්ති වලට සහභාගී වෙන දූපුතුන්ට රසවත් යමක් උගන්වන්න. දැන් මේ පාඩම එහිසේ පන්ති වලට සහභාගී නොවුනා කියා ගැටලුවක් වෙන්නේ නැහැ. මෙම වාක්‍යතාවන් භාවිතා කරමින් ලිවීම් කටයුතු පවා කරන්න පුළුවන් නිසායි. අපි පාඩමට යමු. Well, as you can see, I have already written some important words for you to see on the board. So those are adjectives. Let's get to know them. First one, easy. Lazy කියන අර්ථයේ වචනේ තියෙනවා. Difficult. අමාරු, අපහසු කියන අර්ථය ගන්න පුළුවන්. Advisable නුවණට හුරු, ඒ වගේම hard, අපහසු, අමාරු කියන අර්ථය වෙන්නේ නැවත important අවසාන වචනේ වැදගත් කියන වචනේ. දැන් මේ වචන දෙක ඔබ මුලින් පාඩම් කරගන්නට අවශ්‍යයි. මේවා වාක්‍ය වල දාන්නට කලින් මේ වාක්‍ය රටාව නිර්මාණය වන්නට කලින් ඔබ පළමුවෙන්ම මේ වචන ටික හොඳින් අවබෝධ කරගන්න, ඒවා කටපාඩම් කරගන්න. අපි බලමු තාම කුඩා වාක්‍ය කීපයක් මේ වචන ටික භාවිතා කරලා අපි ලස්සනට හදා ගන්න පුළුවන් ආකාරය ඉස්සරලා අපි බලමු. අපි මේවා ඔබ දන්නවා මේවා ලිය ඇත්තේ adjectives. These are adjectives, not verbs. Well, what we are going to do today is to use these simple words in a sentence. So, look what I'm doing. I'm doing a very simple thing. අද අපි සූදානම් වෙන්නේ මේ වචන ටික කුඩා වාක්‍යවල දාලා ඉංග්‍රීසි කතනය ලස්සනට කරන ආකාරය පිළිබඳ වෙනස් ආකාරයෙන් කියනවා නම් ඉංග්‍රීසි කතනයට භාවිතා කරන්න පුළුවන් ආකාරය පිළිබඳ ඔබට කියලා දෙන්න. මෙහිදී මා තාසුළු වැඩක් කරන්න සූදානම් වෙන්නේ. ඔබ හොඳින් බලන්න මා මොකද්ද කරන්න කියන්නේ. ඉතින් මම සූදානම් මෙම වචන වලට මුලට ඉතා කුඩා කොටසක් එකතු කරනවා. it is කියන කොටස. දැන් අපි වාක්‍ය ඇත්තටම කියනවා නම් පහක් සූදානම් කරගෙන ඉවරයි. ඉතා නිවැරදි වාක්‍ය ඉංග්‍රීසි භාෂාවේ. බලන්න මේ වාක්‍ය ටික. It's easy, lazy, it's difficult, අමාරුයි, it's advisable, නුවණට හුරුයි, it's hard, අමාරුයි, it's important, වැදගත්. මම හිතන්නේ ඔබට තේරුණා. ඊටම සරල ආකාරයේ කුඩා වාක්‍ය කීපයක් අපි ඉගෙන ගත්තා. අපි බලමු දැන් මේ වාක්‍ය තව පුංචි කොටසක් එකතු කරලා තව පොඩි සංකීර්ණ ගතියක් එකතු කරමින් ඉංග්‍රීසි භාෂාවේ කතන ඉංග්‍රීසි භාෂාව සංවර්ධනය කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් වෙන ආකාරය පිළිබඳව. Can you see what I have done? I've added very simple ending to the sentence that we made up. ඔබට පේනවද මම කරපු දේ? මම ඉතා කුඩා අවසානයක් එකතු කරගෙන තියෙනවා අපි හැදූ කුඩා වාක්‍ය වලට. So I have added to here and infinitive. Infinitive means the stem of the verb, I mean the base form of the verb. මම මෙතන ගාව to පදේ එකතු කරලා තියෙනවා. ඒ වගේම ක්‍රියාපදේ මුල් අවස්ථාවත් අගට දාලා තියෙනවා. මේ ක්‍රියා මූලය කියන්නේ ක්‍රියාපදයක මුල් අවස්ථාව හේවත් කිසිවක් එකතුණු මුල් ක්‍රියාපදය. ඔබ සරල උදාහරණයක් කීපයක් කියනවා නම් come, go, take, drink, see වගේ සරල ක්‍රියාපද. ing එකතු, es, ied එකතු ක්‍රියාවන් නොවේ මුල් ක්‍රියාපදයයි ක්‍රියාමූලය ලෙස හඳුන්වන්නේ. දැන් අපිට පුළුවන් වඩාත් සාර්ථක වූ වඩාත් අර්ථවත් වාක්‍ය නිර්මාණය කරන්න මේ අපි සූදානම් කරගත්ත ලස්සන වාක්‍යතාව භාවිතා කරලා මේ ඉතාම වැදගත් වෙවි. ඔයගොල්ලෝගේ හිතේ රැඳුණු ඉංග්‍රීසි අදහස් ලස්සනට ඔබේ යාළුවත් එක්ක කතා කරන්න නැත්නම් වෙනත් කෙනෙකු සමග කතා කරන්න. You can see I have just written 3 simple verbs there. So, let me help you to make simple sentences using this pattern. ඔබට පේනවා ඉතා සරල ක්‍රියාපද කීපයක් ඔබ හැම කෙනෙක්ම දන්නා සරල ක්‍රියාපද කීපයක් බෝඩ් එකේ ලියාගෙන තියෙනවා. Go යනවා, take ගන්නවා, meet මුණ ගැසෙනවා, learn ඉගෙන ගන්නවා. දැන් අපි බලමු මෙම සරල ක්‍රියාපද භාවිතා කරමින් අර්ථවත් වාක්‍ය කීපයක් නිර්මාණය කරගන්න මෙම වාක්‍යතා භාවිතා කරලා. අපි පටන් ගන්නවා නිරන්තරයෙන්ම it's වලින්. We have to start with it's always and the rest goes like this. It's easy to, look at again, it's easy to go. It's easy to go.
යන්න lazy. It's easy, lazy to go යන්න. යන්න lazy, it's easy to go. You can make the same sentence like this. It's difficult to go. It's difficult to go. යන්න අමාරුයි. It's difficult to go to Colombo these days. මේ දවස්වල කොළඹ යන්න අමාරුයි. It's difficult to go. යන්න අමාරුයි. It's advisable to go. යන එක නුවරට හුරුයි. It's advisable to go. යන එක නුවරට හුරුයි. It's advisable to go to hospital. ඉස්පිරිතාලයකට යන එක නුවරට හුරුයි. It's advisable to go to a dentist. දන්ත වෛද්‍යවරයෙක් ගාවට යන එක නුවරට හුරුයි. ඔබට තේරෙනවා තාම සරල ආකාරයෙන් මේව භාවිත කරලා වාක්‍ය ඕනෑ තරම් හදන්න පුළුවන්. ඔබ දන්නා ඕනෑම ක්‍රියාපදයක් මේ ආකාරයට අගට එකතු කරමින් බොහෝ වාක්‍ය හදන්න පුළුවන් බව මතක තියාගන්න. Let's take some more examples. It's easy to meet. මුණ ගැහෙන lazy. It's easy to meet the principal of our school. අපේ පාසලේ විදුහල්පතිවරයා මුණ ගැහෙන lazy. It's easy to meet the principal of our school. It's easy to meet the principal of our school. අපේ පාසලේ විදුහල්පතිවරයා මුණ ගැහෙන lazy. It's easy, lazy කියන කොටසට අපි මේ අග කොටස එකතු කරගත්තම ටිකක් සංකීර්ණ ඉංග්‍රීසියට හුරු වාක්‍යයක් නිර්මාණය වෙලා ලස්සන. It's advisable to learn. ඉගෙන ගන්න එක නුවරට හුරුයි. It's advisable to learn a foreign language. විදේශීය භාෂාවක් ඉගෙන ගන්න එක නුවරට හුරුයි. It's advisable to learn a foreign language. විදේශීය භාෂාවක් ඉගෙන ගන්න එක නුවරට හුරුයි. It's advisable to learn English. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නුවරට හුරුයි. It's important to learn English. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක වැදගත්. It's important to learn English. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක වැදගත්. ඔබට තේරෙනවා හරි සරලයි. ඔබට මේ වගේ ගොඩාරියක් වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. It's important to do homework. ගෙදර වැඩ කරන එක වැදගත්. Now I think the students who are coming for our special classes to speak in English has just learned something important to improve their English knowledge through this sentence pattern. Anyway, look what I have done now. So if in the early pattern we studied how to use a verb just after to, but if you don't want a verb and if you try to keep something else like noun or an adjective, let's see how it's go. මම හිතන්නේ ඔබ දුටුවා ක්‍රියාපදයක් මේ වාක්‍යයක අගට භාවිතා කරලා ලස්සන සංකීර්ණ වාක්‍ය නිර්මාණය කරගන්න ආකාරය. ඔබ ක්‍රියාපදයක් නොවන පදයක් එහෙම නැත්නම් නාම පදයක් හෝ නාම විශේෂණයක් noun or an adjective නාම පදයක් එහෙම නැත්නම් ක්‍රියා විශේෂණයක් මේ වාක්‍ය අගට තබනවා නම් to පදයේ සමග to be ආකාරයෙන් භාවිතා කරන්න ඕනේ. to be එතකොට ඔබට අගට තියන්න පුළුවන් නාම පදයක් හෝ නාම විශේෂණයක්. පොඩි මතක තියාගන්න ඕනේ මේ අවස්ථාව හරි විශේෂයි. ක්‍රියාපදයක් භාවිතා වෙද්දී be භාවිතා කරන්නේ නැහැ. හැබැයි නාම පදයක් හෝ නාම විශේෂණයක් භාවිතා කරද්දී අනිවාර්යයෙන්ම be පදේ භාවිතා කළ යුතුම වෙනවා. ඔබට වැරදෙන්න පුළුවන් තැනක් උතන ගාවිසා ප්‍රවේශණය කරන්න ඕනේ. නැවතම ඔබට කියන්නම් මේ to පදයට පසුව ක්‍රියාපදයක් තියද්දී be කියන පදේ භාවිතා කරන්න අවශ්‍ය නැහැ. හැබැයි නාම පදයක් හෝ නාම විශේෂණයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ එහිදී නම් be පදේ භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. See, I have written some words on the board. Let's read them. A king, රජෙක්, a good man, හොඳ මිනිහෙක්, with them, ඒගොල්ලොත් එක්ක, at home, ගෙදර, kind, කරුණාවන්ත. අපි මේවා ක්‍රියාපද නොවේ. ඒ නිසා තමයි මේ වාක්‍යයට ආවේ be පදේ අපට අවශ්‍ය වන්නේ. දැන් අපි බලමු මෙම ලියාගත්ත කොටස් කොහොමද වාක්‍යයකට අපි ලස්සනට එකතු කරන්න කියලා. It is easy to be a king. රජෙක් වෙන්න ලේසි. It's easy to be a king. රජෙක් වෙන්න ලේසි. It's difficult to be a good man. හොඳ මිනිහෙක් වෙන්න අමාරුයි. It's difficult to be a good man. හොඳ මිනිහෙක් වෙන්න අමාරුයි. It's easy to be a king, but difficult to be a good man. අපි තනි වාක්‍යයක් බවට ලස්සනට නිර්මාණය කළා. ඔබට පේන මේ වාක්‍ය රටාව හොඳට අධ්‍යයනය කළොත් ඉංග්‍රීසි භාෂාවේ ඔබට සමහර කියා ගන්න බැරි වෙච්ච හිර වෙච්ච ස්ථාන ඔබට හරිය ලස්සනට වේගෙන් කියන්න පුළුවන් වේවි. බලමු. It's hard to be with them. It's hard to be with them. ඒගොල්ලොත් එක්ක ඉන්න අමාරුයි. So you can just compare with someone. ඔබට family කරන්න පුළුවන් කාට හරි. ඒගොල්ලොත් එක්ක ඉන්න අමාරුයි. It's hard to be with them. I'm sorry. ඒගොල්ලොත් එක්ක ඉන්න අමාරුයි. මට හරි කනගාටුයි. Like that. So, it's advisable to be at home.
ගෙදරින් එක නුවන්ට හුරි. As you know, these days it's so dangerous if you're walking around. Just what you have to do is to stay at home. It's advisable to be at home. It's advisable to be at home. You know, these days it's dangerous if you're going out to do something, and it's very advisable for you to be at home. So let's do the last one. It's easy to be kind. කරුණාවන්ත වෙන ලේසි. It's easy to be kind. It's advisable to be kind. කරුණාවන්ත වෙනකොට හුරුයි. So I think you just understood how easy these things to be used in a sentence. මම හිතන්නේ ඔබට තේරුම් ගන්න පුළුවන් වුණා මේවා හරි සරලව වාක්‍ය යොදන ආකාරය පිළිබඳව. ඉතින් එහෙනම් අද දවසේ ඔබට සිතුවන්ත වෙනවා මේ වීඩියෝ පටන් ආරම්භුවාට දවසින් දවස ඔබගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න. Just keep in touch with English. Practice always and just try to speak to someone who is with you. ඔබත් එක්ක ඉන්න කෙනෙක් එක්ක නිතර ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න. That is the way of improving yourself. ඒක තමයි ක්‍රමය ඔබව සංවර්ධනය කරගන්න පුළුවන්. Just love English. That's my final advice. ඉංග්‍රීසියට ආදරය කරන්න එමගේ අවසාන අවවාදය. So I'm going to say goodbye for today. We will be back soon with such a video clip again. If you have not yet subscribed my YouTube channel, please subscribe. Have a good day and goodbye to everybody.